ආයිබුවන් දුවේ පුතේ. අදත් අපේ විෂය පෙරදිග සංගීත විෂය වුණත් ඔබට මට පැහැදිලි කරන්නට තියෙන්නේ පෙරදිග සංගීත විෂය නිර්දේශයේ අන්තර්ගත බටහිර සංගීත සංකල්ප කීපයක්. ඒ අතරින් අද දවසේ අපේ පාඩමට තෝරාගෙන තියෙන දුවේ පුතේ මේ අපි හැමෝම දන්න පොදුවේ අපි ස්වරපූර්ව වාද්‍ය භාණ්ඩ කියලා හඳුන්වන ඒ අපි හඳුන්වන එක කීබෝඩ් ෆැමිලි කියලා ස්වරපූර්ව වාද්‍ය භාණ්ඩ කුලකයේ ශිල්ප ක්‍රම පිළිබඳ ඔබ දැනුවත් කරන්නටයි සූදානම් වෙන්නේ. මේ ශිල්ප ක්‍රම දුවේ පුතේ ඉගෙන ගන්නට ආරම්භ කරන ඕනෑම කෙනෙකුට ශිෂ්‍යයෙකුට වේවා වැඩිහිටියෙකුට වේවා එහි මුල සිට අගට සැලසුම් කරන ලද පාඩම් මාලාවක් සහ අභ්‍යාස අවශ්‍ය කරනවා. ඒ නිසාවෙන්ම මේ රූපවාහිනී මාධ්‍ය උදව් කරගෙන ඔබට එවැනි පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්නටයි මේ සූදානම්. අපි බලමු පළමුවෙන්ම මේ පාඩම් ඉදිරිපත් කිරීමේදී මේ ස්වරපූර්ව භාණ්ඩවලට ශිල්ප ක්‍රම මොන ආකාරයටද පෙළගසා ගත යුතු කියලා. ඒ වගේම අධ්‍යාපනයේදී අපේ වැදගත් සංකල්පයක් නේ දුවේ පුතේ අධ්‍යාපනය සඳහා අරමුණක් තියෙන එක. ඒ නිසා අපි පළමුවෙන්ම විමසා බලමු මේ පාඩමට අන්තර්ගත වන අරමුණු මොනවාද කියලා. ස්වරපූර්ව භාණ්ඩ වාදනය කිරීමේ අවශ්‍යතාවය අපි හඳුනා ගන්නට ඕනේ දුවේ පුතේ. මේක ඇත්තෙම සමාජ අවශ්‍යතාවයක්. අපි හැමෝම සංගීත භාණ්ඩයක් වාදනය කරනවා නම් ඒ තුලින් අපට අත්පත් වෙන කුසලතා රාශියක් තියෙනවා. ඒ වගේම සමාජයේ ජය ගන්නට ඒ ඊටම වැදගත් කරනවා. අපි බලමු අපේ ඊළඟ අරමුණ මොකක්ද කියලා. ස්වරපූර්ව භාණ්ඩ එක් අතකින් වගේම දෑතින්ම වයන්නට විශේෂ ශිල්ප ක්‍රම තියෙනවා. අපි ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඕනේ. ඒ වගේම වාදන ශිල්ප ක්‍රම ප්‍රගුණ කිරීමට අත්‍යවශ්‍ය අභ්‍යාස තියෙනවා දුවේ පුතේ. මෙහිදී මම ඔබට එම අභ්‍යාස තෝරාගත් පොත්පත් කීපයක් ඇසුරෙන් හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වරපූර්ව වාදනය ගායනය හා බද්ධ වුණු විෂයක්. ඒ නිසාවෙන් ගායනය කිරීමේදී ගායන කුසලතාවය සංවර්ධනය කර ගැනීමට ස්වරපූර්ව දායක කරගන්නේ මොන ආකාරයටද කියලා මේ පාඩමෙන් විමසා බලන්නට නියමිතයි. ඒ වගේම දුවේ පුතේ මේ ස්වරපූර්ව භාණ්ඩ වලින් විවිධ රිද්ම රටා වාදනය කරන්න පුළුවන්. ඒ සඳහාත් ගොඩනැගිච්ච සුවිශේෂ ශිල්ප ක්‍රම තියෙනවා. ඒ පිළිබඳත් ඔබේ අවධානය යොමු කරන්නට මේ පාඩුවෙන් අපේක්ෂා කරනවා. ඊළඟට ස්වරපූර්ව භාණ්ඩ දෑතින් වැයීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ අභ්‍යාස තියෙනවා. එවන් අභ්‍යාස පෙළක් හඳුන්වා දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ස්වරපූර්ව වාදනයේලා වාදකයෙකු වමතින් ඉටු කළ යුතු සුවිශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒ පිළිබඳත් විමසා බලන්නට ඕනේ. ඒ වගේම ස්වරපූර්ව භාණ්ඩ විධිමත් හැදෑරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් දුවේ පුතේ. අපි ඒ පිළිබඳ විමසා බලමු. අපි බලමු මේ ස්වරපූර්ව භාණ්ඩවල ශිල්ප ක්‍රම ප්‍රගුණ කිරීමේදී ඒ තුළ අන්තර්ගත විවිධ විෂය කරුණු පෙළගසා ගන්නා ආකාරය. මෙහිදී දුවේ පුතේ ඔබගේ තේරුම් ගැනීමේ පහසුවට වගේම මට එය ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා මම පියවරයන් කීපයකට කොටස් කරගෙන තිබෙනවා. එහිදී පළමුවෙනි පියවර වන්නේ අතැඟිලි 5 භාවිත කරමින් විවිධ වූ ශිල්ප ක්‍රම ඉගෙන ගන්නා අතරම සංගීත විෂයට බද්ධ වෙන තාලය, ලය පවත්වා ගැනීම, විවිධ රිද්ම රටා ආදිය අධ්‍යයනය කිරීමයි. අපි පළමුවෙනි පියවර අධ්‍යයනය කිරීමට විමසා බලමු. මේ බටහිර සංගීත සංකල්ප තුලින් දුවල පුතාට ඊටම වැදගත් වෙන සංකල්පයක් තමයි දුවේ පුතේ සංගීතය ප්‍රස්ථාර කරන ආකාරය ඉගෙන ගැනීම. විශේෂයෙන් එහිදී ඔබට ඊටම වැදගත් වෙනවා මේ ජාත්‍යන්තර වශයෙන් ස්වර ලිපි ලියන ආකාරය හැදෑරීම. එය අපි ජාත්‍යන්තර භාෂාවක් හදාරනවා හා සමානව ඊටම වැදගත් කාර්යයක්. ඉතින් මේ අපි ස්වරපූර්වයේ ශිල්ප ක්‍රම ගැන සාකච්ඡා කළත් ඒකම මට තවත් අධ්‍යාපනික අරමුණක් තියෙනවා ඔබට ඉදිරිපත් කරන්නට මේ ප්‍රස්ථාර මොන ආකාරයටද කියවන්නේ ඒ වගේම ප්‍රස්ථාර වල අන්තර්ගත සලකුණු මොන වගේද කියලා හඳුන්වා දීමයි. එය ඔබට වෙනම පාඩමක් වශයෙන් ඉදිරිපත් කරන්නට තියෙනවා. ඒ වුණත් ඔබට පුහුණුවක් ඇති කිරීම සඳහා මෙතෙන් සිට මම මේ යොදා ගන්න ස්වරපහේ අභ්‍යාස බටහිර ආකාරයට ප්‍රස්ථාර කරපු ප්‍රස්ථාර ඇසුරෙන් විමසා බලන්නටයි සූදානම් වෙන්නේ. අපි බලමු අපේ පළවෙනි අභ්‍යාසය. මෙහිදී ඔබ අවධාරණය කළ යුතු සුවිශේෂ කාරණා ගණනාවක් තියෙනවා දුවේ පුතේ.
ඔබට මේ ඉදිරිපත් කරන ස්වර ප්‍රස්ථාර බටහිර ක්‍රමයට ලියා තිබෙන්නේ එය ඔබගේ ඇහැට හුරු කිරීම සඳහායි. ජාත්‍යන්තරයේ භාවිත වෙන මේ සංගීත ප්‍රස්ථාන කිරීම වචනේ පරිසමාප්තියෙන්ම ප්‍රස්ථාරකරණය යන්න හුවා දක්වනවා. ඒ ගැන අපි ප්‍රස්ථාරකරණය පිළිබඳ පාඩමකදී තවදුරටත් විමසා බලමු දුවේ පුතේ. දැන් මේ ප්‍රස්ථාරවල ඔබ හොඳින් අධ්‍යයනය කරන්න සංකේතාවලියක් භාවිතා වෙන්නේ. කිසිදු භාෂාවක් නැහැ. ඒතකොට ඒ සංකේත ඇහැට හුරු වුණාම ඔබට හැකි වෙනවා ඒ සංකේතය ඇස ගැටුණු පමාවෙන් ඔබ වයන සංගීත භාණ්ඩයෙන් ඒ ස්වරය නිර්මාණය කරන්නට. මේ කුසලතාවය අපි හඳුන්වන්නේ සංගීතයේදී සයිට් රීඩින් යනුවෙන්. ඒ කියන්නේ සයිට් කියන එකෙන් අදහස් කරන්නේ පෙනීම හා සම්බන්ධයි. ඔබ මේ කාරණේ හොඳින් අධ්‍යයනය කරන්න. ඒ නිසා මේ ස්වර ඔබ කිසියම් භාෂා මාධ්‍යයක් භාවිතා කරමින්, ඒ කියන්නේ සරිගමපා වශයෙන් හෝ ඩෝරේමී ෆාසෝ වශයෙන්වත් එහෙමත් නැත්නම් CDEFG යනාදී වශයෙන් කියවීම අත්‍යවශ්‍ය නැහැ. ඔබගේ සංජානනය සඳහා ඔබ කියෙව්වත් වාදකෙක් මේ කාර්ය කරනකොට එවැනි කිසිම ආකාරයකින් ඒ දෙස බලා කියවීමක් සිදු කරන්නේ නැහැ දුවේ පුතේ. එහිදී සිද්ධ වන්නේ ඇහැ ගැටෙන පමාවෙන් ඔබේ දකුණත හෝ වමත එහෙම නැත්නම් දෑතම ක්‍රියාත්මක වීමයි. මේ පුරුද්ද ඊටාම වැදගත් ඔබට ජාත්‍යන්තර මට්ටමේ ශිල්පියෙකු වීමට. අපි බලමු අපේ ස්වරාභ්‍යාස ඒ ආකාරයට ස්වරාභ්‍යාස අපි ඇතැම් විට ස්වරාභ්‍යාස විභාග දෙකකට තුනකට රචනා කරලා තියෙනවා. ඒ හැම ස්වරාභ්‍යාසයක් දුවේ පුතේ අංක කරලා තියෙනවා. මම කියා සිටියා මේ ස්වරාභ්‍යාස මම උපුටා ගත්තේ ජාත්‍යන්තරයේ තියෙන පොතකින්. අපි ඒ ගැන තවදුරටත් විස්තර ඉදිරියේදී විමසා බලමු. අපි අපේ පළවෙනි අභ්‍යාසය විමසා බලමු. දැන් ඔබට මේ තිරේ දිස්වන අභ්‍යාස අතර අභ්‍යාස 5ක් තියෙනවා. මම ඔබට පළවෙනි අභ්‍යාසය වාදනය කර පෙන්නනවා. ඔබ දන්නවා බටහිර සංගීත ප්‍රස්ථාරකරණය අනුව third space එක කියලා කියන්නේ උච්ච සාස්වරයට අයිති ස්ථානයයි. එය පළවෙනි ඇඟිල්ල තියලා ඔබට පේනවා ප්‍රස්ථාරයේ 1 2 වශයෙන් ඇඟිලි යොදලා තියෙනවා. ඔන්න මම පළවෙනි අභ්‍යාස වාදනය කරන හොඳට සවන් දී බලන්න. එහි තිත් දෙකක් තබා ලකුණු කර තියෙන්නේ රිපීට් මාක් එකයි. ඒ අනුව ඔබය සිංහල ස්වර වලින් කිව්වොත් සාරි 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 සා වශයෙන් ඇහෙනවා. නමුත් ඔබ එසේ සිටිය යුතු නැහැ. මේ බලන්නේ හඬ. අභ්‍යාසාංක 2 3-4 රිද්ම් එකටයි රචනා කරලා තියෙන්නේ. හොඳට බලන්න දුවේ පුතේ. අභ්‍යාසාංක 2 අභ්‍යාසාංක 3 රිපීට් සයින් එකක් තියෙනවා වගේ හොඳට මතක තියාගන්න දුවේ පුතේ. අභ්‍යාසාංක 3 අභ්‍යාසාංක 4 අභ්‍යාසාංක 4 හොඳයි. අපි බලමු අභ්‍යාසාංක 5ත් අභ්‍යාසාංක 5 දැන් දුවේ පුතේ ඔබ හොඳින් අධ්‍යයනය කරන්න මේ සටහන. මෙහි ඔබට ඉගෙන ගත යුතු සංකේත රාශියක් තියෙනවා. මම මේ ආකාරයට පැහැදිලි කරන්න. පළවෙනියෙන් බලන්න පළවෙනි අභ්‍යාසයේ ප්‍රථම යොදලා තියෙනවා ට්‍රෙබල් ක්ලෙෆ් එක. ඔබ ඒ දන්නවා. ඊට පස්සේ තියෙනවා කී සිග්නේචර් එක. ඒතර දැන් මෙතන කී සිග්නේචර් එක නැහැ. හේතුව අපි මේක තියෙන්නේ C වල නිසා. ඊළඟට තියෙනවා C අකුරක් යොදලා. මේ C අකුරෙන් අදහස් කරන්නේ දුවේ පුතේ ටයිම් සිග්නේචර් එක. ඒතකොට ටයිම් සිග්නේචර්ස් ඔබ දන්නවා දෙවෙනි අභ්‍යාසයේ බලන්න 3-4 වශයෙන් තියෙනවා. හැබැයි පළවෙනි එකේ මේ C කියලා තියෙන්නේ බටහිර සංගීත සම්මතයක් තියෙනවා පුතේ. කොමන් කියන අර්ථයෙන් C වශයෙන් යොදන්නේ 4-4 රිද්ම් එක. එහෙනම් ඔබට තේරෙන්නට ඕනේ පළවෙනි ස්වර අභ්‍යාසයේ තියෙන්නේ 4-4 රිද්ම් එකට. ඒකට අයිති විභාග දෙකක් තියෙනවා. පළවෙනි විභාගේ රිපීට් වෙනවා. එතකොට සම්පූර්ණ ප්‍රමාණය විභාග 3ක් වෙනවා. හොඳින් බලන්න දෙවෙනි අභ්‍යාසය. එය 3-4 රිද්ම් එකක්. එතකොට ඒ තියෙන්නේ ඔබට පේනවා මේ ආකාරයට රිපීට් වුණාම
දැන් බලන්න තුන්වෙනි අභ්‍යාසය 3 2 1 වශයෙන් උඩින් ලකුණු කරලා තියෙන්නේ අතැඟිලි හසුරන ආකාරය. දැන් ඔබ අමතක කරන්න එපා හැම වෙලේම අර 32ක් තියෙන්නේ රිපීට් සයින් එකට. එතකොට මේ රිපීට් සයින් එක මේ පෙරදිග ප්‍රස්ථාරවල නම් පුතේ අපි පුරුදු වෙලා තියෙනවා මුලට සහ අගට යොදන්න. නමුත් බටහිර සංගීතයේදී කිසියම් තැනක යෙදුවොත් එතෙන් සිට මුල දක්වා කොටස තමයි රිපීට් වෙන්නේ. ඒ අනුව තුන්වෙනි අභ්‍යාසය එන්නේ මේ ආකාරයට. මේ බලන්න. හතරවෙනි එක දැන් ඔබට තේරෙනවා අය කොමන් රිද්ම් එකට අයිති. එන එක 4න් 4ට අයිති. ඒක තියෙන්නේ පස්වෙනි එක 4/4 රිද්ම්මයි. රිපීට් එකක් තියෙනවා. හොඳයි දුවේ පුතේ. මේ ආකාරයට ඔබට පළමු පියවර හැටියට මම දකුණු අත සඳහා අභ්‍යාස 24ක් ඉදිරිපත් කරන්නට අපේක්ෂිතයි. අපි දැන් මෙතෙන් සිට දිගටම මේ අභ්‍යාස ටික බලමු. ඔබ වඩාත් අවධානය යොමු කළ යුත්තේ මම මේ ඉදිරිපත් කරන ප්‍රස්ථාරයටයි. ඒ වගේම ඔබට සවනට වැකෙන මේ පියානෝ හඬ ආධාර කරගෙන ස්වර ප්‍රස්ථාරයේ කියවන්නට උත්සාහ කරන්න. එයයි මේ පාඩමේ වැදගත්ම කොටස. අපි බලමු අපේ 6 වෙනි අභ්‍යාසය මොන වගේද කියලා. 6 වෙනි අභ්‍යාසය හත්වෙනි අභ්‍යාසය ඔබට පේනවා 3/4 රිද්ම් එකට අයිති. අටවෙනි අභ්‍යාසය නවවෙනි අභ්‍යාසය දහවෙනි අභ්‍යාසය හොඳයි. අපි දැන් බලමු 6 වෙනි අභ්‍යාසයේ සිට 10 වෙනි අභ්‍යාසය දක්වා අභ්‍යාස සියල්ලම ස්වරපූර්වයෙන් වාදනය කිරීමේදී අතැඟිලි හසුරවන්නේ මොන ආකාරයටද කියලා. 6 වෙනි අභ්‍යාසය අභ්‍යාස අංක 7 අභ්‍යාස අංක 8 अंक 9 अंक 10 මේ ආකාරයටම අභ්‍යාසාංක 11 සිට 15 දක්වාත් අපි විමසා බලමු. බලන්න මේ සටහන. ඒ තමයි අභ්‍යාස 11. අපි බලමු 12. දහතුන කොමන් රිද්ම් එක එකක්. 14 15 අපි බලමු ස්වරපූර්වී අතැඟිලි හසුරන ආකාරය. अंक 12 13 14 15 හොඳයි දුවේ පුතේ. ඔබ පුහුණු වන්න ඔබගේ මේ සවනත වැටෙන හඬ සමග සංසන්දනය කරමින් ඔබේ නෙත ගැටෙන දෘශ්‍ය රූපය සංසන්දනාත්මක විමර්ශනය කර සංජානනය කරගන්නට උත්සාහ කරන්න. අපි බලමු 16 සිට 19 දක්වා අභ්‍යාස මොන ආකාරයේද කියලා. 17 18
19 දැන් ඔබට කිසියම් හැඟීමක් ඇති වෙනවා ඇති දුවේ පුතේ මේ බටහිර ප්‍රස්තාර මොන ආකාරයටද කියවන්නේ කියලා. මම ඔබට නැවතත් අවධාරණය කරනවා ඔබ උත්සාහ කළ යුතු නෑ මෙහි ස්වරය කුමක්දයයි නිශ්චය කිරීමට. එය අනවශ්‍යයි. ඔබ හුරු විය යුත්තේ ඇස ගැටෙන පමාවෙන් ඒ ගැටෙන රූපයට සාපේක්ෂව ඔබේ අත ක්‍රියා කරවීමටයි. ඒ ඊටාම් වැදගත්. වාදකයෙක් කරන්නේ ඒ කාර්යයයි. හරියට දක්ෂ රියදුරෙක් වේගෙන් යනකොට තිරිංග යොදනවා වගේ. ඒ වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් නිසාමයි දුවපතේ. ඔබ දන්නවද ලෝකයේ දක්ෂ වාදකින් එක විනාඩියක් තුළ ස්වර 325ක් පමණ වාදනය කරන බව. ඒ තමයි දක්ෂතාවයේ ඉහළම මිම්ම. ඒ නිසා මගේ ඉලක්කය ඔබත් එවැනි තැනකට රැගෙන යාමටයි. ඒ නිසා උත්සාහ කරන්න මේ ඔබට මුලින් අසීරු දෙයක්සේ හැඟුණත් මේ හුරු වුණාම ඒ අපි හඳුන්වන්නේ සයිට් රීඩින් වශයෙන් ජාත්‍යන්තරයට යෑමට දුවේ පුතේ වාදකයෙකුට ඉතාමත් අවශ්‍යයි මේ සයිට් රීඩින් කියන විෂය. අපි බලමු මේ 16 සිට 19 දක්වා අභ්‍යාස වාදනය කරනකොට අතැඟිලි හසුරවන ආකාරය. අංක 16 අංක 17 18 19 මේ ස්වරාභ්‍යාස වාදනයේදී දුවේ පුතේ ඔබ හොඳින් මතක තියාගන්න යුතුයි ඔබ කිසියම් නිශ්චිත ලයක් හිතේ තබාගෙන ඒ ලයට අනුව පුහුණු විය යුතුයි ඒ වගේම එහිදී ගතවන මාත්‍රා ප්‍රමාණය පිළිබඳ හොඳ අවධානයෙන් සිටිය යුතුයි. ඒ අපි මනසින් ගැනගෙන වාදනය කළ යුතුයි. ඒ වාදනයේදී ඉතාම අවශ්‍යයි. අපි බලමු අපේ ඊළඟ අභ්‍යාසය මොන වගේද කියලා. දැන් බලන්න දුවේ පුතේ අංක 20 අභ්‍යාසයේ තියෙන්නේ විභාග 3යි. එතකොට ඔබ දන්නවා පළවෙනි විභාග දෙක රිපීට් වෙන නිසා ඒ පහක් බවට පත් වෙනවා. නමුත් 21 වෙනි අභ්‍යාසයේ විභාග 1යි 2යි 3යි 4යි 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 8යි 1යි 9ක් වශයෙන් එනවා. ඒ කාලය ඔබ ගැනගෙන වාදනය කළ යුතුයි. අපි බලමු 20 වෙනි අභ්‍යාසය. විසි එක හොඳයි. අපි දැන් බලමු ඒ ස්වර අභ්‍යාස දෙක වාදනය කරන විටදී අතැඟිලි හසුරවන ආකාරය. අංක 20 21 ඔව් අපි දැන් ළඟා වෙලා තියෙන්නේ අපි ඉගෙන ගන්න ස්වරාභ්‍යාස මූලික 24ක් තියෙනවා ඉතින් මම ඔබට කිව්වා ඒයි අවසාන අභ්‍යාස තුනට අපි විමසා බලමු එයත් වාදනය කරන ආකාරය. අංක 22 අංක 23 අංක 24 ඔව් දිය පුතේ ඔබට ස්වර ඥානෙ තියෙනවා නම් ඔබට එය සාගාරීමා ගපමාරි වශයෙන් ඇහෙනවා ඇති. ඒ වළක්වන්නට බෑ. නමුත් ඔබ වාදනයේ හුරු වීමේදී එසේ සිටිය යුතු නැති බවයි මම අවධාරණය කරේ. එහෙම ඇහුණට කමක් නැහැ. ඒ ඔබේ ස්වර ඥානයේ දියුණුවයි. ඒ ගැන ඔබ කනගාටු විය යුතු නැහැ. අපි බලමු මේ දක්වා ඔබට විස්තර කරේ අතැඟිලි හසුරුවීම. විශේෂයෙන් ඔබ මතක තියාගන්න මේ ස්වරාභ්‍යාස සංකීර්ණයි වගේ පේනුනට අපි වාදනය කරේ දකුණු අතේ ඇඟිලි පහ හසුරුවමින් අභ්‍යාස 24ක් පමණයි.
දැන් මේ ආකෘතිය අනුගමනය කරමින් ඔබට මෙවැනි ස්වර අභ්‍යාස ඕනේ තරම් ගොඩනගා ගන්නටත් පුළුවන්. එහි වරදක් නැහැ. හැබැයි ඔබ මතක තබා ගත යුතුයි මෙහිදී අපි අනුගමනය කරපු සෛද්ධාන්තික කරුණ. මොකද්ද? අතැඟිලි පහට ස්වර පහක් විතරයි අපි පාවිච්චි කරේ. ඒ ඔස්සේ ඔබ සංජානනය කරගන්නවා ඔබ හතරවෙනි ඇඟිල්ල කිව්වොත් හතරවෙනි ස්වරේ, පස්වෙනි ඇඟිල්ල කිව්වොත් පස්වෙනි ස්වරේ, තුන්වෙනි ඇඟිල්ල කිව්වොත් තුන්වෙනි ස්වරය යන ආදී වශයෙන්. ඒ ඊටාම වැදගත්. ඒ හොඳින් සිහි තබා ගන්න. අපි ඊළඟට බලමු වමතින් මේ ආකාරයටම අතැඟිලි පහ හසුරවමින් මේ කියන කුසලතාවේ සංවර්ධනය කරගන්නේ කොහොමද කියලා. ඔව් දුවේ දැන් ඔබ වමතින් වාදනය කිරීමේදී අතැඟිලි හසුරන ආකාරය සුවිශේෂ වර්ධනය කළ යුතුයි. එහිදී මේ ස්වර පූර්වට අයිති විවිධ ස්ථාන අපි හඳුන්වනවා පොසිෂන්ස් වශයෙන්. ඒ පොසිෂන්ස් ගැන මම ඔබට දෙවනුව විස්තර කරනවා. දැන් මම අත තබාගෙන සිටින්නේ ඔබට ඒ රූපේදී දකින්නට පුළුවන්. සාස්වරයට වම් අතේ සුලැඟිල්ල එන ආකාරයටයි. මේ අභ්‍යාසය ඒ අනුව ඔබ අභ්‍යාසය හොඳින් බලන්න. ඒ අභ්‍යාසයේ පස්වෙනි ස්වරය, ඒ කියන්නේ පංචම ස්වරය වැයෙන්නේ වමතේ පළවෙනි ඇඟිල්ලෙන්. දැන් මෙහිදී සම්මතයන් තියෙනවා ඔබට කියා දිය යුතුයි. දැන් බලන්න අර ස්වර ලිපියක ඉහළින් ඉලක්කම යෙදුවම දකුණු අතත් පහළින් යෙදුවම වම් අතත් කියන සම්මතයේ බටහිර සංගීතයේ තියෙනවා. මේ බොහෝ අවස්ථාවලදී රැකෙනවා. ඇතැම් අවස්ථාවලදී වෙනස් වෙන්නට පුළුවන්. අපි ඒ අධ්‍යයනය කරලා වටහා ගමු. දැන් බලමු අපි පළවෙනි අභ්‍යාසය මොන ආකාරයේද කියලා. ඔබට ඒ ඇහෙනවා ඇති පා මා වශයෙන්. ඒ තමයි ස්වර. හොඳින් නැවතත් සවන් දී බලන්න. අභ්‍යාස අංක 2 ඔබට පේනවා 3 4 අභ්‍යාසයක්. අභ්‍යාස අංක 3 අභ්‍යාස අංක 4 අභ්‍යාස අංක 5 හොඳයි. අපි අභ්‍යාස පහම දැන් වාදනය කරනකොට අතැඟිලි හසුරන්නේ කොයි ආකාරද කියලා රූප ඇසුරින් විමසා බලමු. අභ්‍යාස අංක 1 අභ්‍යාස අංක 2 ඔබ දන්නවා 3 4 රිද්ම් එකට අයිති. අංක 3 අංක 4 4 4 රිද්ම්. අංක 5 ඔව්දේ පුතේ දැන් ඔබට කිසියම් හැඟීමක් ඇති වෙනවා ඇති මේ දකුණු අත ඇඟිලි හසුරනවා වගේම වම අත ඇඟිලිත් හසුරන බව. ඒ වගේම මට ඔබට අවධාරණය කළ යුතු කාරණේ තමයි මේ ස්වරපුරු වාදනය කරනවා කියන ක්‍රියාවලියදී පුතේ දෑතිම්ම කරන දෙයක්. මෙහිදී වැදගත්ම අධ්‍යාපනික සංකල්පය තමයි ඔබ ඔබේ දකුණු අත හුරු අත වශයෙන් නම් කරනවා නම් එහි අර්ථය ඔබේ වම් මොළය වැඩිපුර ක්‍රියාකාරී වන බවයි. එහිදී අපි කළ යුතු දේ තමයි වම අතත් වඩාත් හුරු කර ගැනීමෙන් මොළේ දෙපැත්තම එක වගේ සංවර්ධනය කර ගැනීම. මේ සඳහා දායක වෙන මේ සංගීත විෂයේ පියානෝ වාදනයේ තරම් ක්‍රියාකාරකමක් තවත් තියනවාද කියලා මට නම් සැකයි දුවේ පුතේ. ඒ නිසා පියානෝවක් වාදනය කරන්නේ අපි. එහෙම නැත්නම් ස්වරපූර්වක් පුරුදු වෙන්නේ එහි වාදන ශිල්පියෙක් වීමට පමණක් නෙවෙයි. එය අතුරුඵලයක්. නමුත් ඔබ නොහිතන වඩාත් වැදගත් දේ තමයි පියානෝවක් වාදනය කරන පුද්ගලයෙක්ගේ මොළේ දකුණ සහ වම දෙකම එකාකාරයට වර්ධනය වෙනවා. එය බුද්ධි වර්ධනයට බෙහෙවින් පිටුවහල් වෙනවා. ඒ නිසා අධ්‍යාපනයේදී මේ සංකල්පය ඊටාම වැදගත්. අපි බලමු අපේ ඊළඟ අභ්‍යාසයත් මොන වගේද කියලා. අභ්‍යාසාංක 6 7 3 4 රිද්ම් එකට අයිති. අට 4 4 රිද්ම් එකට අයිති. අංක 9 10 11
දැන් බලන්න දුවේ පුතේ ඔබත් නොදැනම ඔබ මේ වෙන විට ක්‍රොචට් කියන සංකේතය කිසියම් මට්ටමකට සංජානනය කරගෙන තියෙනවා. ඒ වගේම සෙමි බ්‍රීව් එකක් තියෙනවා. ඒ වගේම මේ අතරතුර තිබුණා අපට 3/4 රිද්ම් එක. ඒ වගේම කොමන් වශයෙන් මම හඳුන්වනවා C එක. ඒ වගේම රිපීට් සයින් එක. මේ සියල්ලත් ඔබට වෙනම පාඩමකත් උගන්වන්නට නියමිතයි. නමුත් ඔබ ක්‍රමානුකූලව හදාරනකොට ඔබත් නොදැන මේ කරුණු ඔබේ බුද්ධියට එකතු වෙනවා. එසේ එකතු කරගන්න. අපි බලමු අපේ ඊළඟ අභ්‍යාසය. අභ්‍යාසාංක 11 අභ්‍යාසාංක 12 ඔබට පේනවා 3/4 රිද්ම්. අභ්‍යාසාංක 13 14 15 ඔව් දුවේ පුතේ අපි දැන් බලමු ඒ අභ්‍යාස කීපය කොයි ආකාරයටද වමතින් ඇඟිලි හසුරවන්නේ කියලා. අංක 11 අංක 12 3/4 රිද්ම්. අංක 13 හොඳට මතක තියාගන්න දුවේ පුතේ මෙතන විශේෂත්වයක් තියෙනවා. ඔබේ අතැඟිලි අතර සුළඟිල්ල සහ මුදුගිල්ල කියන්නේ තරමක් දුර්වල ඇඟිලි. ඒ තමයි හුරු කරගන්න ඕනේ. මේ බලන්න. අංක 14 අංක 15 හොඳයි අපි බලමු 16 සිට ඉතිරි අභ්‍යාස කීපයත් මොන ආකාරයටද යෙදෙන්නේ කියලා. අංක 16 අංක 17 අංක 18 අංක 19 දුවේ පුතේ ඔබ අවධානය යොමු කරු විශේෂ කාරණයක් තියෙනවා. මම මේ කාර්ය ඔබට ඉදිරිපත් කිරීමේදී කිසියම් සීමිත කාලයක් ලැබෙන නිසා මගේ ලය මදක් වේගවත් වුණාට ඔබ පුහුණුවේදී ඒ ආකාරයෙන් කළ යුතු නැහැ. ඔබට පහසු ලයකින් ඔබ හිමින් පුහුණුවන්න ඔබේ අවධානය යොමු යුත්තේ ඔබේ නිත ගැටෙන ස්වරයම අතැඟිලි නිවැරදි ආකාරයට හසුරුවමින් වාදනය කිරීම කෙරෙහි. මම හිතනවා ඔබට ඒ කාරණේ පැහැදිලි කියලා. අපි බලමු මේ අභ්‍යාස පහම කොයි ආකාරයටද අතැඟිලි දිස් වෙන්නේ කියලා. අභ්‍යාසාංක 16 17 18 19 ඔබ හොඳින් විමසා බැලුවොත් දුවපතේ මේ දකුණු අතේ අතැඟිලි හසුරන ආකාරයේ ප්‍රතිබිම්බයක් තමයි වමත හැසිරීම. එය සෑම අවස්ථාවකදීම එසේම පවතින්නේ නැහැ. ඒ ඔබ සියුම්ව අධ්‍යයනය කළ යුතුයි. දකුණු අතෙන් සරිගමපා කියලා වාදනය කරන ආකාරයට තමයි වමතෙන් සනිදපමා කියලා වාදනය කරන්නේ. එය පොඩ්ඩක් හිතන්න. එතකොට ඔබට මේ කියන સિદ્ધාන්තය වැටහෙයි. අපි බලමු අපේ ඊළඟ අභ්‍යාසයත් මොන වගේද කියලා. අභ්‍යාසාංක 20 17
අංක 21 අපි බලමු මේ අභ්‍යාස දෙකත් වමතින් මොන ආකාරයකටද වාදනය කරන්න කියලා. අංක 20 අංක 21 බලන්න දුවේ පුතේ ඔබ හොඳින් අධ්‍යයනය කරලා මේ අභ්‍යාස ඔබේ අතැඟිලි වල නම්‍යශීලී භාවය පිළිබඳ අවබෝධයෙන් ක්‍රමානුකූලව එය වැඩි කරන ආකාරයටයි සකසා තිබෙන්නේ. ඒ ඔබ හොඳින් විමර්ශනය කරොත් තේරෙයි මේ අභ්‍යාස වැදගත් ඒ නිසායි. අපි බලමු අපේ ඊළඟට අභ්‍යාස තවත් 3ක් තියෙනවා මොන ආකාරයේද කියලා. අංක 22 අංක 23 අංක 24 හොඳයි දුවේ පුතේ. අපි දැන් බලමු මේ අභ්‍යාස තුනම වාදනය කරන ආකාරය. අංක 22 අංක 23 අංක 24 හොඳයි දුවේ පුතේ. දැන් තමයි ඔබට තරමක් නුහුරු කාර්යයට අපට අතපොවන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තමයි දෙයතින්ම වාදනය කිරීම. මේ ඊටමත් වැදගත් අභ්‍යාසයක්. ඒ වගේම එහි අවශ්‍යතාවය බොහෝයි. ඔබ ඊටා සෙමින් ඉවසීමෙන් මේ ප්‍රගුණ කළ යුතුයි. ඒ වගේම දුවේ පුතේ මේ අභ්‍යාස තුලින් ඔබට මේ බටහිර සංගීතයේ ස්වර කොයි ආකාරයටද අපි ඒකට වචනයක් පාවිච්චි කරන්නේ හාමනි වෙනවා කියලා. මොන ආකාරයටද මේ ස්වර සංයෝග වෙන්නේ විශේෂයෙන් සුසංයෝග වෙන ආකාරය පිළිබඳ අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ආකාරයට අධ්‍යයනය කිරීම ඔබගේ සංගීත කුසලතාවයන් වල විවිධ මානයන් දියුණු තියුණු වීමට බලපානවා. ඒ ගැන අවධානයෙන් ඉවසීමෙන් මේ අභ්‍යාස පුහුණුවන්න. අපි බලමු දෑතිම්න වයන අභ්‍යාස මොන ආකාරයේද කියලා. අභ්‍යාසාංක 1 අභ්‍යාසාංක 2 අභ්‍යාසාංක 3 අභ්‍යාසාංක 4 ඒ හඬ ඔබට තරමක් කනට නුහුරු ඇති දුවේ පුතේ. මොකද හේතුව මම ඒකයි අර පළමුවෙනි සඳහන් කරේ මේ ස්වර සංගත වීම පිළිබඳ ඔබ හිතා බලන්න ඕන. එක සැරේ ස්වර දෙකක් ඇහෙනවා මේ ආකාරයට. දැන් ඔබට හිතන්න මොනවද ඒ ස්වර දෙක කියලා. ඊට පස්සේ වෙනස. ඒ වගේම දැන් අපි බොහෝ දිනෙක මේ පෙරදිග සංගීතය හදාරන අය හිතනවා මේ සංගත වීම කියන කාර්ය සාස්වරයට ගාස්වරය සාස්වරයට පාස්වරය විතරයි කියලා. නෑ පුතේ. සංගීතයේ එක්තරා කියමනක් තියෙනවා. Not only concord music is music but discord music also music. එනිසා ඒක ඊටාම ගැඹුරින් හිත යුතු දෙයක්. ඒ කියන්නේ සංගත වෙන ස්වර පමණක් නෙවෙයි සංගීතයේදී භාව ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ විසංවාදී ස්වරත් භාව ප්‍රකාශ කරනවා.
ඒ යොදාගන්නේ කොයි ආකාරයකද කියන එක අධ්‍යයනය කිරීම තමයි සංගීතයේ අපහසුකාරය. අපි බලමු මේ ස්වර සංගත වෙන ආකාරය. ඔබට මේ කාර්යය අධ්‍යයනය කරන්න පුළුවන් ප්‍රස්ථාරයේ තියෙන ස්වර මොනවාද කියලා බලලා. ඉතින්දී ඔබට පුළුවන් ඒ ස්වර කියවලා බලලා කොයි ස්වරයටද කොයි ස්වරයේද සංගත වෙලා තියෙන්නේ කියලා හොඳින් විමසා බලන්න. අපි නැවතත් බලමු මේ අභ්‍යාස අතැඟිලි හසුරන ආකාරය. අභ්‍යාසාංක 1 අභ්‍යාසාංක 2 අභ්‍යාසාංක 3 අභ්‍යාසාංක 4 ඔදුවේ පුතේ මම ඔබට නැවත නැවතත් කියනවා ඔබ මේ ප්‍රස්ථාර මේ පාඩම් ඔබට ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපත් කරන YouTube නාලිකාවෙන් නැවත ලබා ගන්නට පුළුවන්. අරගෙන ඔබ අධ්‍යයනය කරන්න. මේ ප්‍රස්ථාරවල ඒ ස්වර විසංවාදීව යන ආකාරය, සංවාදී වෙන ආකාරය ආදිය විශේෂයෙන් උසස් පෙළ දරුවන් හැදෑරිය යුතුමයි. එයින් ඔබට ලැබෙන ඵල ප්‍රයෝජන බොහෝමයි. අපි බලමු අපේ ඊළඟ අභ්‍යාසයත් මොන වගේද කියලා. අභ්‍යාසාංක 5 අභ්‍යාසාංක 6 අභ්‍යාසාංක 7 අභ්‍යාසාංක 8 ඔව් පුතේ අපි බලමු දැන් මේ අභ්‍යාස 4ම ස්වරපූර්වී වාදනය කිරීමේදී අතැඟිලි හසුරවන්නේ මොන ආකාරයටද කියලා. අභ්‍යාසාංක 5 අභ්‍යාසාංක 6 අභ්‍යාසාංක 7 අභ්‍යාසාංක 8 ඔබ හොඳින් අධ්‍යයනය කළොත් දුවේ පුතේ මේ අතැඟිලි හැසිරීම ඇතැම් අවස්ථාවල සමරූපීව එක් දිශාවකට යනවා වගේම එය විරුද්ධව දෙපසට යනවා වගත් ඔබට මේ අභ්‍යාස වලින් පැහැදිලිව ඇති. මේ බටහිර ප්‍රස්ථාරකරණයේ තියෙන සුවිශේෂත්වය තමයි එය ඔබට ප්‍රස්ථාරය තුලින් දෘශ්‍යමාන වෙනවා. හොඳින් බලන්න. අතැඟිලි දෙපසට යනවා නම් ප්‍රස්ථාරයේ බව හඟවනවා. මම ඔබට ප්‍රස්ථාරකරණයේදී මේ පිළිබඳ වඩාත් නිර්වුල් නිර්වචනයක් දීලා තියෙනවා. ඔබ ඒ පාඩම අධ්‍යයනය කරලා ඒ පිළිබඳ නැවතත් සිතා බලන්න. මේ ප්‍රස්ථාර මම නැවත නැවත අධ්‍යයනය කරන්නේ මෙහි ඊටා පහසුවක් තියෙනවා දුවේපතේ. ඇහැට රූපය හුරු කරගත්තම ඊටාම ඉක්මනින් වාදනය කරන්න පුළුවන් වෙනවා. ජාත්‍යන්තර වාදකයෙක් වීමට නම් මේ කුසලතාවය අත්‍යවශ්‍යයි. අපි බලමු අපේ ඊළඟ අභ්‍යාසයත් මොන වගේද කියලා. අභ්‍යාසාංක 9 අංක 10 2/4 රිද්ම් එකක්. අංක 11 අංක 12 ඒ හඬවල් ඔබට තරමක් නුහුරු ගතියක් දැනෙන්නේ නැති දුවේ පුතේ මම අර කිව්ව කාරණේ එතන තියෙන්නේ ඒ ස්වර විසංවාදී ස්වරයන් ඇවිත් තියෙන්නේ විශේෂයෙන් ඒ ඉන්ටර්වල්ස් වල නුහුරු බව ඔබට දැනෙනවා ඇත්තේ. නමුත් අභ්‍යාසයක් වශයෙන් එය ඊටාම වැදගත්. අපි බලමු ඒ අභ්‍යාසයේ වාදනය කරන ආකාරය. අංක 9 අංක 10 අංක 11 අංක
12 ඔබ මෙතෙක් ඉගෙනගත් අභ්‍යාසවලට වඩා දැන් මේ ඉදිරියට දෙන අභ්‍යාස 4ෙහි අතැඟිලි හැසිරීමේ වෙනස්කම් වගේක් තියෙනවා. ඒ ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන් දුවේ පුතේ අතැඟිලි හසුරන ආකාරය ඉලක්කම් වලින් සංකේතවත් කර තිබෙනවානේ. ඒ පිළිබඳ හොඳ අවධානයෙන් බලන්න. බලන්න මේ අභ්‍යාස මොන වගේද කියලා. අංක 13 අංක 14 අභ්‍යාසයේදී වමතෙහි අතැඟිලි හසුරන ආකාරයේ කිසියම් වෙනසක් තියෙනවා දුවේ පුතේ. හොඳින් අධ්‍යයනය කරන්න. වමතෙහි අංක 13 අභ්‍යාසයේදී අපි සාස්වරයට ඇඟිල්ල තිබ්බේ ඇඟිල්ල දෙක වශයෙන්. ඒ කියන්නේ වම් අතේ දබරගිල්ල. දැන් ඔබට ලකුණු කරලා තියෙනවා 14 වෙනි අභ්‍යාසයේදී වම් අතෙහි මැදගිල්ල ගන්න ලෙසට සාස්වරයට 3 2 1 වශයෙන් තියෙන්නේ. හොඳින් බලන්න. අංක 14 අපි සවන් දී බලමු. ඔබට දැනෙනවා ඇති පැරලල් හාමනි එකක් වගේ. ඊළඟට 15 වෙදී තවත් වෙනසක් සිද්ධ වෙනවා. සාස්වරයට 4 වෙනි ඇඟිල්ල ගන්නවා. බලන්න 15 වෙනි අභ්‍යාසය 3/4 රිද්ම් එකට. දාසේදී එක තවත් වෙනස් වෙනවා. 5 වෙනි ඇඟිල්ල එනවා සාස්වරයට. ඒ අභ්‍යාස සවන් දෙනකොට ඔබට දැනෙනවා ඇති මම අර මීට පෙර ඉදිරිපත් කර විසංවාදී වෙන හඬවල් වලට වඩා සමරූපීව ගිහිලා සංවාදී වෙන බව. එකම ස්වරය උච්ච ස්වරයකින් වාදනය වෙන වග ඔබට දැනෙනවා ඇති. මේ වෙනස්කම් හොඳින් අධ්‍යයනය කරන්න දුවේ පුතේ. අපි දැන් බලමු මේ අභ්‍යාස ටිකේ දෘශ්‍ය රූපය මොන වගේද කියලා. අංක 13 අංක 14 අතැඟිල්ල මාරු කරා. අංක 15 නැවතත් අතැඟිල්ල මාරු කරා. අංක 16 නැවතත් අතැඟිල්ල මාරු කරා. අපි ඊළඟට බලමු 17 සිට 20 දක්වා අභ්‍යාස මොන වගේද කියලා. මේ එක් එක් අභ්‍යාසයට අතැඟිලි වෙනස් වෙන ආකාරය ඔබ ඉතා සියුම්ව අධ්‍යයනය කළ යුතුයි දුවේ පුතේ. අපි බලමු අභ්‍යාස අංක 17. අංක 18 අංක 19 අංක 20 ඒ අභ්‍යාසවල සමරූපී හඬක් තියෙන බව ඔබට දැනෙනවා ඇති. අපි බලමු ඊළඟ අභ්‍යාස 4ත් මොන වගේද කියලා. අභ්‍යාස අංක 17 අංක 18 අංක 19 අංක 20 අංක 21 සිට 24 දක්වා අභ්‍යාස 4ත් දුවේ පුතේ සමරූපීව අෂ්ටකයක පරාසයක් තුළින් වැයෙන ස්වර අභ්‍යාස. අපි බලමු අංක 21 ඉඳලා අභ්‍යාස ටික. අංක 22 අංක 23 අංක 24 ඔව් දුවේ පුතේ
අපි මේ වෙනකොට මේ පාඩමේ ආරම්භයේ සිට මේ ස්වරපූර්ව වාදනයේ අත්‍යවශ්‍යතාවය හඳුනා ගනිමින් ස්වරපූර්ව වාදනය සඳහා නිශ්චිතව සැලසුම් කරන ලද අභ්‍යාස පෙළක් අධ්‍යයනය කිරීමයි කරේ. එහිදී අපි පළමු පියවර හැටියට දකුණු අතේ අතැඟිලි 5 ආධාර කර ගනිමින් බටහිර ප්‍රස්ථාර වලින් රචනා කරපු අභ්‍යාස 24ක් අධ්‍යයනය කළා. දැන් ඔබ කළ යුත්තේ අභ්‍යාස සියල්ල ඉවසීමෙන් යුතුව ප්‍රගුණ කිරීමයි. එයින් ඔබට අයිති වෙන වාසිදායක තත්ත්වයන් තමයි එක ඔබ බටහිර ප්‍රස්ථාර කියවීමේ හුරුවක් ලබනවා. ඒ වගේම දෙවැනි අවශ්‍යතාවය තමයි ඔබට දකුණු අතේ ඇඟිලි 5ම නිවැරදිව හැසිරීම සහ තාලානුරූපව අතේ ඇඟිලි 5ම යොදා ගන්න ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබෙනවා. ඊළඟට දෙවෙනි පියවර හැටියට මම ඔබට කියා දුන්නා වමතේ ඇඟිලි 5ම පාවිච්චි කරමින් විවිධ අභ්‍යාස. ඊළඟට අපි තුන්වෙනි පියවර වශයෙන් ඉගෙන ගත්තා අත් දෙකේම අතැඟිලි 10ම උපයෝගී කරගනිමින් විවිධ විදිහේ අභ්‍යාස කරන ආකාරය. හොඳින් මතක තියාගන්න මේ පියවරයන් තුන තුලම අපි අනුගමනය කරේ අතැඟිලි 5ට ස්වර 5ක් පමණක් භාවිතා කිරීම. ඇතැම් අවස්ථාවලදී අපි වාදනය කරන පොසිෂන් එක වෙනස් කරලා වෙනත් ස්ථානයන් වලින් වාදනය කරත් තමයි. ඒ සියල්ල තුලින් අපි අධ්‍යයනය කළේ දෑතේම දසැඟිලි නිවරදිව හසුරවන ආකාරයයි. එහි තිබෙන විද්‍යාත්මක වටිනාකම තමයි දුවේ පුතේ අපේ මේ හැම ඇඟිල්ලකටම සම්බන්ධ ස්නායු වෙනම තියෙන අපේ ස්නායු පද්ධතිය. ඒ ස්නායු උත්තේජනය වීමෙන් ස්නායු මාංශපේශී සමායෝජනයෙන් අපේ බුද්ධිය වර්ධනය වෙනවා. නිසා අපි මේ සංගීතය කියන විෂය ඉගෙන ගන්නේ හුදු විනෝදාස්වාදය සඳහා පමණක් නොවේ. එහින් වින්දනයක් ලැබෙනවා වගේම බුද්ධිමය වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පාඩම් මාලාව තවදුරටත් විකාශය කිරීමට නියමිතව තියෙනවා. ඒ වගේම එය පියවරෙන් පියවර සංවර්ධනය කළ යුතුයි. ඉතින් මේ සියල්ලට වේලාව ප්‍රමාණවත් නොවන නිසා අද දිනේ පාඩම තුල මේ කියන කරුණු කාරණා ඔබට අවධාරණය කරමින් පාඩම නිමා කරනවා. හැබැයි මේ කියන කරුණු වලින් ඔබට ගිහින් තමයි ශිල්පීය වශයෙන් වාදනය කළ යුත්තේ. ශිල්පියෙකු වෙන්නට විශේෂයෙන් මේ අද දවසේ මම ඔබට ඉදිරිපත් කරපු අභ්‍යාස අයත් වන්නේ පියානෝ වාදනයට. දුවේ පුතේ ඔබ දන්නවද මේ පියානෝ කියන වචනේ තේරුම? පියානෝ කියලා හඳුන්වන වචනේ ඉතාලි භාෂාවෙන් සංගීතයට එකතු වෙච්ච එකක්. පියානෝ කියන අර්ථය වන්නේ හඬ අඩු කරනවා කියන එක. අපි මේ පුරුද්දට මේ සංගීත භාණ්ඩයට පියානෝ කියලා කියන්න පුරුදු වුණාට එහි සම්පූර්ණ නම පියානෝ ෆෝටේ. ඒතර බටහිර සංගීතය තුල ෆෝටේ කියන නමින් අදහස් කරන්නේ හඬ වැඩි කරනවා කියන එක. පියානෝ කියන එකෙන් අදහස් කරන්නේ හඬ අඩු කරනවා කියන එක. එහෙමනම් මේ ඔස්සේ දූල පුතාලට හිතන්න බොහොම වැදගත් කාරණා කීපයක් තියෙනවා. මේ සංගීත භාණ්ඩයේ සම්පූර්ණ නම තමයි ඔබ චෙක් කරන්න විශ්වකෝෂයක ශබ්දකෝෂයක පියානෝ ෆෝටේ කියලා හඳුන්වන්නේ. ඒකේ අර්ථය තමයි හඬ අඩු වැඩි කරන්න පුළුවන් සංගීත භාණ්ඩය කියන එක. ඒ කියන්නේ දුවේ පුතේ ඒකෙන් අපිට හෙළිවෙන තව කාරණයක් තියෙනවා. මේ පියානෝ කියන සංගීත භාණ්ඩය 1600 වශයෙන් නිර්මාණය කරන්නට ප්‍රථමව තිබුණු ස්වරපූර්ව වාද්‍ය භාණ්ඩ කුලකේ සංගීත භාණ්ඩවල හඬ අඩු වැඩි කරන්නට බෑ දුවේ පුතේ. ඒ නිසා තමයි එයට බලපාන ඒ තුල අන්තර්ගත තාක්ෂණයක් තියෙනවා. ඒ පිළිබඳව ඔබට පියානෝවේ තාක්ෂණය පිළිබඳ සඳහන් වෙන පාඩමකදී වැඩිදුරටත් විස්තර ගෙන එන්නම්. මේ පියානෝවේ ක්‍රියාකාරීත්වය අනුව එහි නිර්මාතෘවරයා වන ක්‍රිස්ටෝෆරි විසින් සොයාගත් විශේෂ දේ තමයි පියානෝවකට මිටියක් ආදේශ කරමින් ඒ තත්මත පතිත වන මිටියකින් හඬ අඩු වැඩි කරන්න පුළුවන් ආකාරයට නිර්මාණය කරා. එහෙමනම් මේ කියන පියානෝව නිර්මාණය වෙන්නට කලින් තිබුණු යුගයේ සංගීතේ හඬ අඩු වැඩි කරන්න බෑ. ඒ යුගය අපි හඳුන්වනවා බැරොක් පීරියඩ් කියලා. ඔබ බැරොක් පීරියඩ් එකේ මියුසික් අහලා බැලුවොත් ඒවයි හඬ අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ යුගයේ තිබුණු මේ ස්වරපූර්ව භාණ්ඩ තමයි හාප්සිකෝඩ්, ක්ලැවිකෝඩ් වැනි සංගීත භාණ්ඩ. ඉතින් මෙවැනි කරුණු කාරණා රාශියක් ඔබට මේ කියන මාතෘකා හා බද්ධව ඉගෙන ගන්නට තියෙනවා දුවේ පුතේ. අපි ඒවා ඉඩ ලැබෙන විදිහට හදාරමු. නමුත් ඔබට වැදගත්ම දේ තමයි මේ පියානෝක වාදනය කරනකොට හඬ අඩු වැඩි කළ යුතුයි. එසේ කරන්නේ මොන ආකාරයටද කියලා පියානෝ සංගීතය කියන එක ලෝකයේ වෙනම සුවිශේෂ විෂයක්. ඒ පිළිබඳව දිගින් දිගටම අධ්‍යයනය කළ යුතුයි. අපි ඉදිරි පාඩම් වලදී මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අපි අදට මේ පාඩම මෙතකින් නිම කරනවා. මේ
මේ දක්වා ඔබ කළ අභ්‍යාස ඇසුරෙන් පුහුණු වීමෙන් ඔබේ දෑතීම දසැඟිලි වඩා ක්‍රියාකාරී ලෙස හසුරවන්නට පුරුදු වෙන්න. හොඳයි දිව්‍යපතේ, ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මේ අභ්‍යාස නැවත නැවත ප්‍රගුණ කරන්නට කියලා ඉල්ලමින් මේ පාඩම මෙතකින් නිම කරනවා. මෙවැනිම පාඩමකින් අපි නැවතත් හම්බෙමු. හොඳයි, ආයුබෝවන්.